අලුත් ෆයිල් එකක් ගැන කියන්න හිතුණා. ඉස්සලා අපේ කවුද නාමල් අරන් දුන්නේ ඉතින් නාමල්ගේ මිත්‍රයා බැසිල්ගේ ෆයිල් එක. සල්ලි දුන්නා සල්ලි වලට මොකද උනේ කියලා නේ. ඔක්කොම හමුදාවෙන් තමයි මේක ඉදිකිරීම කරලා තිබෙන්නේ. මේකත් ප්‍රසිද්ධ එකක්. ආයතාලේස වත්කනම් සිංහ මහින්දානන්ද අලුත් දුන්නේ. රත්තරන් කිලෝ 45ක් අත්තට මුඩ ගන්න. නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳවිරු සෑහේ නිදන් තැන්පත් කිරීම සඳහා අර අත්තඩංගුවට ගත්තු ඒ වගේ කිලෝග්‍රෑම් 8ක් දෙන්න කියලා. මෙතන සමහර ඒවා තිබෙනවා දැනටමත් පැමිණිලි කරලා තිබෙන විමර්ශන ආයතන වෙත. සමහර ඒවා තිබෙනවා විමර්ශන ආයතන විසින් යටපත් කරලා දේවා. සමහර ඒවා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ඒවා. සමහර ඒවා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ලාච්චුවේ කොහොමත් ලාච්චුවේ තමයි හංගපු ලාච්චුවේ තියෙන ඒවා. සමහර ඒවා තිබෙනවා අධිකරණයෙන් තාක්ෂණික හේතු මත ඉවත් කරපුවා. පහුගිය කාලේ පුරුද්දක් හැටියට සිද්ධ වෙච්ච එක. ඒ නිසා මෙවැනි ලිපිගොනු ගණනාවක් මේ ඇතුළේ තිබෙනවා. අප ළඟ තිබෙන අප පැමිණිලි දමා තිබෙන විටින් විට අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද එහෙත් කිසිදු පරීක්ෂණ ක්‍රියාවලියක් ඉදිරියට නොගිය එහෙත් ජාත්‍යන්තරයේදී විවිධ අවස්ථාවල එළිදරව් වූ කරුණු මම එකින් එක ඔබට තෝරා ගන්නම්. ආරම්භයක් ලෙස විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා පහුගියදා ඇමරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලි වික්‍රමසූරිය පිළිබඳව. මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ ගියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. මේ පිළිබඳව අපි පැමිණිල්ලක් කරලා තිබුණා විමර්ශන ආයතන වෙත. නඩුවක් වාර්තා කරලා තිබුණා. ජාලි වික්‍රමසූරිය අප ලබා පවුල පිටින් පැනලා ගියා. ජාලි වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකි. එතකොට අද මේ මාසේ ජාලි වික්‍රමසිංහගේ නඩුවේ අවසන් තීන්දුව ලබා දීමට නියමිතව තිබෙන එක්සත් ජනපදයේ ඒ පිළිබඳ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ කියන්නේ රජය විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් 6 ලක්ෂ මිලියන 6.25 ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62 ලක්ෂ 50000ක මුදලින් ඇමරිකානු ඩොලර් 33 ලක්ෂ 20000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරියන්ද කිරීම පිළිබඳව චෝදනා. ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීම සඳහා වෙන් කරන මිලියන 6.2ක් ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3ක්. ඒ කියන්නේ 55ක් ගහලා තියෙනවා. මේ ඒ තොරතුරු අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේදී ඔහු පිළිගෙන තිබෙනවා එවැනි කොමිස් මුදලක් ගත්තු බවට. ඔහු පිළිගෙන තිබෙනවා අධිකරණයේදී. හරිද? මේ අද අපේ රටේ ජනතාවගේ සල්ලි. ඊළඟ ඔයගොල්ලෝ දන්නවා පහුගියදා පැන්ඩෝරා පේපර් හොරා එළියට ආවා. නේද? ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරුනඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වයේ තිබෙන බව. අපි දිගින් දිගට මතත් කියනවා. මේ තා පැහැදිලි. අපි දිගින් දිගට පෙන්වා දෙනු ලැබුවා තිරුනඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපල තිබෙන්නේ කියලා. එතකොට සමහර අය මට කිව්වා මේක පාර්ලිමේන්තුවේ නැතුව එළිය කියන්න කියලා. එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියනවා. අදත් කියනවා. එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියන එහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සුප්‍රසිද්ධ ගනුදෙනුවක් සිද්ධ වුණා ගින්නිල්වලා කියන ගනුදෙනුව. මේ ගින්නිල්වලා කියන ගනුදෙනුව ඇවිල්ලා අපි ඉන්නවා අමාත්‍යංශ ලේකම්වරු ගණනාව.
හිටපු අමාත්‍යංශ ලේකම්වරු. සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් වෙලාවකදී මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ සියලු අමාත්‍යංශවල මිලදී ගැනීම වියදම් අත්‍යවශ්‍යව හැර සියල්ල නතර කරනවා. එහෙම නේ අශෝක පිරිස් මහත්මයා. සාමාන්‍යයෙන් නේද? ඒ කියන්නේ මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ අත්‍යවශ්‍ය ගනුදෙනු හැර සියල්ල නතර කරනවා. හැබැයි එසේ තිබියදී වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් අයිවන්ද සිල්වා කියන මහත්මයා විසින් ඒ වෙලාවේ වාරි මාර්ග ඇමති නිමල් සිරිපාල් සිල්වා 2014 12/24 ඒ කියන්නේ කවද්ද? ඡන්දේ ජනවාරි 8 මේ 2015 මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙනවා. 2015 1/1 2015 ජනවාරි මාසේ 1 වෙනිදා මිලියන 2009ක් එම සමාගමට නැවත ලබා දෙනවා. 2015 1/6 ඡන්දේ අනිද්දා අද මන් දන්නේ රජේ කාර්යාලය ඇරලා තියෙනවද කියලා. හරිද? මිලියන 1003ක් ලබා දෙනවා. මේ ඔක්කොම ගත්තාම මිලියන 4100. එක පස් පිටල්ලක් කපලා නැහැ. කාටද මේ මුදල් ලබා දුන්නේ? මේ මුදල් ලබා දුන්නේ චයිනා නැෂනල් මර්චරි කියන සමාගමට. මේ සමාගමට මේ සල්ලි ලබා දුන්නේ. ඒ සමාගමේ තිබෙනවා හොන්කොන් වල account එකක්. නාගාව accounts numbers මේ ෆයිල් එකේ තියෙනවා. හොන්කොන් වල තියෙන account එකෙන් මුදල් වගේක් නිදහස් කරනවා රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමකට. ඒකත් හොන්කොන් වල තියෙන account එක. ඒකට විටින් විට නිදහස් කරලා තියෙනවා ඩොලර් මිලියන 5ක්. ඩොලර් මිලියන 5ක්. එතකොට වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩිමුඩියේ චීන සමාගමට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන කම්පැනි එකේ account එකට වමාරු කොට තිබෙනවා. ඒ කම්පැනි කාගේද? ඒ කම්පැනි එක තිරුනඩේෂන්ගේ. ඒ කම්පැනි එකෙන් මෙහි කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි යවනවා. ඒ ශ්‍රී ලංකාවේ තියෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වාණී ඉඩම ගන්න. මල්වාණී ඉඩමක් ගන්නවා. ඒ ඉඩම ගන්න කොල්ලුපිටියේ බැංකු ශාඛාවේ මුදල් වියදම් කරනවා. ඒ බැංකු ශාඛාවට රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගම account එකකින් සල්ලි එනවා තිරුනඩේෂන්ගේ. ඒ සමාගමට චීන මර්චන්ට් කම්පැනිෙන් සල්ලි එනවා. චීන මර්චන්ට් කම්පැනියට වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩිමුඩියේ ඡන්දේ කට උඩ තියාගෙන සල්ලි දෙනවා. මොකද කියන්නේ? මෙන්න මේ ධනය තමයි පැන්ඩෝරා වලින් එළියට එන්නේ. ඊළඟ ඔබලා දන්නවා පහුගිය දවස්වල ලන්ඩන් මහාධිකරණයේ නඩුවක් ගියා එංගලන්තයයි ප්‍රංශයයි ඇමරිකන් එක්සත් ජනපදයේ එකතු වෙලා පරීක්ෂණයක් කරා ප්‍රංශ එයාබස් සමාගම එක් රටවල් වලට එයාබස් මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තියෙනවා කියලා පරීක්ෂණයක් ගියා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. ඒ ජාත්‍යන්තර පරීක්ෂණයේ ලන්ඩන් මහාධිකරණ නඩුවක් ගොනු වුණා. මේක අපි මීට පෙර අවස්ථා ගණනාවකදී කිව්වා. මට මතකයි මම එක අවස්ථාවකදී කිව්වා මේ යාබස් මිලදී ගන්න එයා ලංකා අධ්‍යක්ෂක මණ්ඩලය රැස්ුනේ. ඒ කියන්නේ අපිත් ප්‍රංශ බස් සමාගමේ යාබස් අරගෙන ගිවිසුමක් අත්සන් කරනවා. ඒ යාබස් සමාගමෙන් අපි ගිවිසුම අත්සන් කරන්නේ අත්සන් කිරීමේ එකඟතාවයේ එයා ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ ඒ තීන්දුවගත් රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බත්තරමුල්ලේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. හරිද? මේකදී එකඟතාවයකට එනවා
සාමාන්‍යයෙන් මිලදී ගන්න මාගාව තියෙන වාර්තා දෙකක්. එකක් ලන්ඩන් මහාධිකරණයේ නඩු වාර්තාව තිබෙනවා. ඊළඟ ගත්තොත් විශේෂයෙන් ගත්තොත් මෙම බස් මිලදී ගැනීම සඳහා පොඩ්ඩක් මෙතන හදාගමු නේද? මෙම බස් මිලදී ගැනීම සඳහා එයා බස් මිලදී ගැනීම සඳහා එකඟතාවයක් වෙනවා. එයා බස් තමයි ඒ 330 වර්ගයේ යාන 6ක්, ඒ 350 වර්ගයේ යාන 4ක් සහ ඒ 350 යාන 4ක් කල්බදු ක්‍රමයට ලබා ගන්න. කියන්නේ ඒ 350 ගුවන් යාන 4කුත්, ඒ 330 ගුවන් යාන 6කුත්, ඒ 350 ගුවන් යාන 4ක් කල්බදු ක්‍රමයටත් මිලදී ගන්න. ඒ කියන්නේ ගුවන් යාන 14ක්. මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ඩොලර් බිලියන 2.2යි මට තබා ගන්න. ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම. සාමාන්‍ය විශාලතම ඉදිකිරීම තිබුණේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.3යි. ඒක තමයි ලොකුම ටෙන්ඩරේ. ලංකාවේ ලොකුම මිලදී ගැනීම තමයි මේ අයබස් ගනුදෙනු. මේ මිලදී ගැනීම සඳහා මා කලින් කිව්ව අධ්‍යක්ෂ මණ්ඩල රැස් වෙන්නේ කතානායකවරයාගේ නිල නිවසේදී. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා මේ විදිහට. ඒ 330 යානාව සැපීමට පසුව ඩොලර් මිලියනය බැගින්ද ඒ 350 යානක් සැපීමට පසු ඩොලර් මිලියන 1.6 බැගින්ද කල්බදු ක්‍රමයට ගන්නා යාන 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට එනවා. ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.1ක් එකඟතාවයකට එනවා. මේ එළියට කොහෙද? අපි මෙහෙ කිව්වා නැවත නැවත කිව්වා මේ සියලු දත් තොරතුරු අද ලන්ඩන් මහාධිකරණයේ තිබෙනවා. ඊට පස්සේ මෙම පරීක්ෂණය යනකොට මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නැහැ. මොකද ආණ්ඩුව පෙරළුණා. ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබුණා. ඒ ඩොලර් මිලියන 2 අත්තිකාර මුදල බ්‍රූනායි වල පිහිටි ඒ වෙනකොට යාලංකා එකේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා බ්‍රූනායි වල. ඒ බ්‍රූනායි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. ඒකෙන් එක ගිණුමක් තමයි නිමල් පෙරේරාගේ ගිණුම. ඊයේත් මම ඉගෙන කියන පසු නිමල් පෙරේරාගේ account එක. මේ දණේ. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ මතකයි දින 52 ආණ්ඩුවක් හැදුනා. මොකද කපිල චන්ද්‍රසේන ආණ්ඩුව බිඳ වැටුණට පස්සේ ගියා. ඊට පස්සේ ආවේ සුරේන් රත්වත්ති. එයාගෙන මම වෙනම කියන්නේ. ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? ඊට පස්සේ සිද්ධ වුණ දේ තමයි අර දින 52 ආණ්ඩුවේදී යලි මහින්ද රාජපක්ෂ මේ කපිල චන්ද්‍රසේනව ගෙනල්ලා ප්‍රධාන විධායක නිලධාරී කරා. මොකද මේ තියෙන ලිංගතුම බැඳීම ඥාතිත්වේ. මොකද දින 52 කෙටි කාලෙටත් එයා ලංකාවට දෙමෙ මෙයා. එයාගේ කවුන්සල් තමයි මේ සල්ලි. මේ තමයි අපේ රටේ ලන්ඩන් වලදී එළිදර වුණු වංචාව පිළිබඳ කරුණු. ඒ වගේම තවත් දීර්ඝ පරීක්ෂණයක් ගියා මේ එයාබස් ප්‍රධාන විධායක. නැවත විශාල පරීක්ෂණයක් විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයාබස් ගිවිසුම කැන්සල් කරා. මිලදී ගත්ත ඒගොල්ලෝ කිව්වා මේක අපිට බරයි. මේක දරා ගන්න බෑ. මේක කැන්සල් කරන්න ඕන කිව්වා. කැන්සල් කරන්න කිව්වා. කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් ගෙවලා තිබෙනවා. ඩොලර් මිලියන 115. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැව් 4ක්. මාසෙකට තියෙන. අපි ප්‍රශ්නේ. කැන්සල් කරන්න. කිසිදු කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැහැ. ඒ කැන්සල් කරන්න.
සුරේන් රත්වත්ත ඒ වෙලාවේ සමාගමත් එක්ක සාකච්ඡා කරන ගමන් SMS පණිවිඩයක් යවනවා. මෙන්න මේ කොන්දේසි වලට එකඟතාවය ඇවිල්ලා තිබෙනවා මොකද කරන්න කියලා. චරිත රත්වත්ත. එතනින් ආපහු SMS පණිවිඩෙනවා do it ඔච්චරයි. ඔන්න රටේ ගනුදෙනු සිද්ධ වෙච්චි. එතන ඩොලර් මිලියන 115ක්. ඒකේ සමස්ත විස්තරයද අප සතුව තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඊයේ දිනේදී ඔබ දන්නවා ඕස්ට්‍රේලියාවේ ඖෂධ සමාගමක් වෙත හම්බන්තොට වරායේ හම්බන්තොට මහරෝහලේ වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන 15යි ගණනක් ඒ සමාගම අරන් තිබෙනවා. හැබැයි ඒව නිසි පරිදි යොදවා නැති බව පරීක්ෂණ මාධ්‍යවේදීන් විසින් දරුවක් කරා. ඊට පෙර අපේ වසන්ත සමරසිංහ සහෝදරයා පැමිණිල්ලක් දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔය FCID එකට පැමිණිල්ලක් දැම්මා. කොටුවේ අර ටෙලිකොම් එක ඉදිරිපිට තියෙන අක්කර 4යි පර්චේස් විස 4 අක්කර 4මාරක් අතර භූමියක් ක්‍රිස් කියන සමාගමකට පවරා දුන්නා හොටෙල් සංකීර්ණයක් ඉදි කරන්න. ඔබට මතක ඇති ඒ කාලේ ලොකු සාකච්ඡාවක් ගියා. අර මන්දනා ඉස්මායිල් කියන මාධ්‍යවේදිනිය පැහැර ගන්න යන්න ආවේ එම ක්‍රිස් ගනුදෙනුවේ සමහර තොරතුරු ඈගාව තිබෙනවා. ඒ සඳහා කියලා ලොකු රාවයක් ගියා මතක ඇති. 2014 වගේ වකවාන. ඔන්න ක්‍රිස් ගනුදෙනුව පිළිබඳව අපේ වසන් සමරසිංහ සහෝදරයා පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ලට අනුව විමර්ශනයක් ක්‍රියාත්මක වුණා. ඒ විමර්ශනයේදී තමයි සිංගප්පූරු වල පිහිටි account එකකට සල්ලි මාරු වී තිබෙන බවත් අර ඖෂධ සමාගමෙන් එතෙන්ට සල්ලි එවා තිබෙන බවත් ඒ සල්ලිත් නිමල් පෙරගේ account එකට ඇති වී තිබෙන බවත් ක්‍රිස් එකේ සල්ලිත් නිමල් පෙරගේ account එකට ගොස් තිබෙන බවත් මෙක්කම ලෙදරු වී තිබෙනවා. මා හිතන්නේ පිළිබඳව වැඩි විස්තර ඒක තියෙන සම්පූර්ණ හම්බන්තොට රෝවල සහ සම්පූර්ණ විස්තර අපේ වසන් සමරසිංහ සහෝදරයා පිළිබඳව වඩාත් විස්තර දන්නවා. ඒ පිළිබඳව තොරතුරු අපි ගාව තිබෙනවා. ඊළඟ ප්‍රධානම ප්‍රශ්නේ තමයි පහුගිය කාලේ සිද්ධ වුණු ඒක තමයි අපේ රටේ සිද්ධ වුණු තාමත් බරපතල අපේ අමාත්‍යාංශයේ ලේකම්වරු ඉන්නවා. මේගොල්ලෝ දන්නවා. අපේ රටේ මිලදී ගැනීම සහ ඉදිකිරීම පිළිබඳව සාමාන්‍යයෙන් තිබුණා ඒවා කරන්නේ කොහොමද කියලා රෙගියුලේෂන් තිබුණා. ඒ කියන්නේ නැෂනල් ප්‍රොකියුමන්ට් ඒජන්සි එකක් තිබුණා. ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය ආයතනයක් තිබුණා. මේ ආයතන විසින් තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරේ. හැබැයි 2011 දී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා අපේ රට අලුතින් ඇතුල් කරනවා unsolicited කියන සංකල්පය. ඒ කියන්නේ කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් අරගෙන ඉන්න පුළුවන්. මුකුත් ඕනේ. ඔබට පුළුවන් ව්‍යාපෘතියක් හොයාගෙන සල්ලි හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවට කියන්න මෙන්න මේ ව්‍යාපෘතිය කරමු මෙන්න සල්ලි. හරිද? ඒ කියන්නේ අපි අවශ්‍යතාවයන් සඳ වෙනද අපි ටෙන්ඩර් පටිපාටියේදී කරන්නේ අපිට අවශ්‍ය වෙන ව්‍යාපෘතිය තෝරාගෙන අපි අවශ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි 2011න් පස්සේ ක්‍රියාවලිය දියත් වුණා අවශ්‍යතාව නෙවෙයි ඒජන්සියකට පුළුවන් නැවිලා මෙන්න අපි හම්බන්තොට වරාය හදන්න සැලසුම් කරලා තිබෙනවා. මෙන්න යන මුදල මෙන්න අපි යන මුදල හොයාගන්න ආකාරය මෙන්න ඇස්තමේන්තු මුදල කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අපේ රටේ ගොඩාක් ව්‍යාපෘති අපි හදන ලද ජාතික ආර්ථික සැලැස්මකට අනුව සිදුවෙච්ච ඒවා නොවේ. 2011න් පස්සේ සිදු ගොඩාක් ව්‍යාපෘති 90ක් ව්‍යාපෘති මේ විදිහට කැමැත්ත ප්‍රකාශ කිරීම හරහා ඇති කරලද ව්‍යාපෘති. ඒවා අපිට ඵලදායීතාවයක් තිබෙනවද? ඒවා අපිට ඒ වියදම හරිද කියලාවත් පරීක්ෂණයක් කරන්නේ නැහැ. ඒ සඳහා ස්ටෑන්ඩින් කැබිනට් අපොයින්ට්මන්ට් රිවිව් කමිටි එකක් පත් කරා අමාත්‍යංශ ලේකම්වරුන් 7 දෙනෙක්.
ඒ 7 දෙනාත් එක තමයි මේ සාකච්ඡාව යන්නේ. පහුගිය කාලේ වෙනකොට ඒ ආයතන ඒ සඳහා ඇවිල්ලා තිබුණා යෝජනා 298ක්. මේ යෝජනා 298න් යෝජනා 62ක් අනුමත කරා. අනිත් ඒවා ප්‍රතික්ෂේප කරා. එයි ඔවුන් බලන මේ සක්්‍යතාවයෙන් යුතුද? මේක අපිට අවශ්‍ය ව්‍යාපෘතියක්ද? මා කියන්නේ මිලදී ගැනීමේ ක්‍රමවේදයකට නරකම නැහැ. ටෙන්ඩර් පටිපාටය පිළිබඳව අපිට චෝදනාවක් තිබෙනවා. හැබැයි අපිට පුළුවන් සත්භාවයෙන් නම් අපි කරන්නේ. මෙතන කෙනෙක් ගෙනල්ලා රයිට් ඔයාගේ ඉන්නේ මොකද්ද? හොඳද? පොලි අනුපාතික කොහොමද? අපිට සක්්‍යතා අධ්‍යයන පරිසර අධ්‍යයන වාර්තා කොහොමද? මේකේ ප්‍රතිඵලදායකත්වය තියෙනවද කියලා අපි සාකච්ඡා කරලා එකඟතාවයකට එන එක. සත්භාවයෙන්. නරක ක්‍රමයකුත් නෙවෙයි. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? අර ප්‍රතික්ෂේප කරලාද ඒ වගේ අපේ රටේ අලුත් සංකල්පයක් හැදුනා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හරහා ඕන එකක් කරන්න පුළුවන්. ඕන එකක් කරන්න බෑ. දැන් සංකල්පයක් තියෙනවා. මම දැන් ගොඩක් තැන්වල කියනවා මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තියෙනවනේ. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තිබ්බ කියලා මොකද කරන්නේ? කැබිනට් මණ්ඩලයට එවැනි අනුමැතියින් කරන්න පුළුවන්කම තිබෙන හදිසි මිලදී ගැනීම සඳහා. එමුනා සුකුමත් හදිසි මිලදී ගැනීම සඳහා. සුනාමියක් එනකොට හදිසියේ කූඩාරම් ටිකක් අවශ්‍ය වෙනවා නිවැසියන්ට. අපි ඒ වගේ වෙලාවට කැබිනට් එකකින් අප්‍රූවල් එකක් ගන්නවා. නිසි මිලදී ගැනීමේ පටිපාටය අනුගමනය කරොත් අපිට ඒකට බහඬ සපයා ගන්න බැරි වෙන නිසා. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. මේ කිසිවක් හදිසි මිලදී ගැනීම නෙමෙයි. මේක ASCII තමයි අපේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් ගලාගෙන ඉපු මාවත. මාගාව තිබෙනවා මේ ව්‍යාපෘති 51ක්. මේ ව්‍යාපෘති 51ම ඒ විදියට ආපු ව්‍යාපෘති. මම උදාහරණයකට කිව්වොත් නැගෙනහිර දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීම. ඕස්ට්‍රේලියාවේ යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 9.8යි. ඒකත් ඒ විදිහට කැබිනට් එකෙන් අනුමත කළ දීප එකක්. දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම. ඩොලර් මිලියන 102යි. ඒකත් ඒ විදිහට දීප එකක්. කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලියත්ත කොට සිදු කිරීම. ඩොලර් මිලියන 278යි. ඒකත් ඒ විදිහට දීප එකක්. ආපදා කළමනාකරණ හදිසි ප්‍රතිචාර ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන. අය කමක් නැහැ කිව්වේ. ආපදා කළමනාකරණ ආපදාව. කිරිදෙනු නානයන කිරීම. ඒකත් එහෙමයි. හදිසියේ පැටව ගහයි දන්නේ ඊට කලින් කියලා. ඩොලර් මිලියන 12.9. ඒක වෙනම වාර්තාවක් තියෙනවා. ඒ කිරිදෙනු අරගෙන මොකද්ද මේ කියලා වෙනම ෆයිල් එකක් තියෙනවා. පුත්තලම ගල්ලංගුරු බලාගාරයේ 1 2 3 ආදියර ඩොලර් මිලියන 1346යි. ඒ ඔක්කොම එහෙම සිද්ධ වුණා. මේ සමස්තය කොට. මේ සමස්ත එකතුව ඩොලර් මිලියන 7918යි. යුරෝ මිලියන 455යි. පවුන් මිලියන 45යි. ඒ ඩොලර් මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක්. පවුන් මිලියන 45කට ආසන්න ප්‍රමාණයක්. යුරෝ මිලියන 455කට ආසන්න ප්‍රමාණයක්. මෙන්න මේ විදිහට තමයි ගනුදෙනු සිදු වී තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුව විසින් එක ගනුදෙනුවක් ඒ පිළිබඳ අධ්‍යයනය කරලා තිබුණා කටුනායක හයිවේ එක. කටුනායක හයිවේ එකට 2003 දී ඉංජිනේරු සැලැස්ම හැදුවා. නමුත් ඒක අතරමඟ නතර වුණා. 2008 දී මේ විදියට ප්‍රදානය කරා. 2003 දී ඉංජිනේරු සැලැස්මේ වියදමට අනුව 437යි. 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වුණා 2008 වෙනකොට. සාමාන්‍යයෙන් 2003 ඉඳන් 2008 වෙනකොට සාමාන්‍යයෙන් වැඩි වී හැකි උපරිමුණු දෙගුණයකින් අවුරුදු 5කට. සාමාන්‍ය බිලු. මේ කාලේ නම් වෙනස් නේ උද්දමනේ උඩක් නේද? නම් සාමාන්‍ය ගත්තොත් අවුරුදු 5කට දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපි හදපු සැලැස්මත් එක්ක අපේ ඉංජිනේරුවන් දේශීය සැලසුම්කරුවන් විසින් සකස් කරපු මිල එක්ක සංසන්දනය කරලා බලනකොට 437ක වැඩිවීමක් තියෙනවා 2018 කටුනායක හයිවේ එක දෙනකොට. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් හරි අඩකට වඩා මුදල් අපතේ ගලාගෙන ගොස් තිබෙනවා. එනිසා ඒ පිළිබඳව මම කියන්නේ හැදුවේ මේක තමයි බරපතලම ප්‍රශ්නේ. ඩොලර් මිලියන 7900 ගන්නකුත් යුරෝ මිලියන 455කුත් පවුන් මිලියන 45කුත් මේ විදිහට ගනුදෙනු කරලා තිබෙනවා. එතකොට මේක තමයි
ප්‍රධානම මා දැන්ට එළිදරව් වෙමින් තිබෙන බරපතල කරුණු ටික. හැබැයි මෙතනදලා ෆයිල් ගණනාවක් මීටත් වඩා වැඩි ඒවා තිබෙනවා. මා මේ කලින්ම කිව්වේ ජාත්‍යන්තරේ ඊට අමතරව තව ජාත්‍යන්තර එකක් එළිදර වුණා මේතකදී. සුබේරු කියන ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔව් ඩොලර් මිලියන 12 ගණනක් උපයාගත්තේ කොහොමද කියලා උට පැහැදිලි කරන්න බැරුව. ඔව් දැන් අවුරුදු 12කට හිරේ ඉන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අවුරුදු 12කට හිරේ ඉන්නවා. එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5. ලංකාවේ ප්‍රතිරූපේ ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපදයේ. ඔහුත් හිරේ. හරනම් කබ්‍රාලුත් හිරේ යන්න ඕන. නීතිය නා. නමුත් එහෙම වෙන්නේ. ඒතර මොකද උනේ? එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. සුබේරු පිළිබඳ පරීක්ෂණ ඉස්සරහට යන එළිදර වුණා. එයාගේ ගිණුම් පරීක්ෂා කරන එළිදර වුණා. මොකද්ද? අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඩොලර් මිලියන 6.5ක් සුබේරුට ගෙවා තිබෙන බවත් ඇමරිකන් එක්සත් ජනපදයේ කියනවා ඒවා ලංකාවේ ප්‍රතිරූපේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවා නැති බවත්. එකක් කියන මේ පරීක්ෂණයේ. හරිනම් මේවා කරන්න ඕන මෙහි නේද? මේකේ තියෙනවා අපි තෝරාගත්තු විදියක් තියෙනවා ටිකක් මේ උඩම තියෙන ටිකක් ලොකු ලොකු වගේ ඒවා. නැත්ත ඈ? ඔව් මේ වගේ ටිකක් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් තියෙනව නේද? 100 ගණනක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන මේකේ බලන්න. ඉතින් මම හිතන ෆයිල් එකක් ගත්තාම නේද? එහෙම හොඳයිද? මොකද කියන්නේ? කවුද ඉස්සරළම වාසනාවන්තයා? මේක තමයි ලොකු ඒවා තියෙන මේ වගේ තමයි සාමාන්‍ය ඒවා තියෙනව නේද? මේ ගුදම් තියෙනවා. මේක තව කියන්න ඕන. මේ දූෂණය තියෙන්නේ මිලදී ගැනීම වල තිබෙනවා. ප්‍රදානයන් කිරීම වල ඒ කියන්නේ අපි ටෙන්ඩර් ප්‍රදානයන් කිරීම වල තිබෙනවා. ඊට අමතරව ගත්තොත් රජයේ ඉඩම් පැවරීම වල තිබෙනවා. ඊට අමතරව ගත්තොත් මේ දූෂණයන් ඇතුලේ රජයට කිසිදු බඳවා ගැනීමේ පටිපාටිකින් තොරව සේවකයන් බඳවාගෙන කරලාද බලපතන හානි පිළිබඳව මෙහි තිබෙනවා. ඉතින් මම සූදානම් සමහරව අපේ හඳුනන සහෝදරයෝ ඉන්නවා, සමහරව අපේ වසන් සහෝදරයෝ ඉන්නවා. අවබෝධය තියෙන අය අපි කරුණු කියන්න පුළුවන් නාමතුනේ. මේක පටියද? යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලේස්තුව අපි හඳුන්වනවා. ඉතින් සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.29 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.5යි රුපියල් මිලියන 1.6යි මිලදී ගත්තා. ඒ වගේම සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.30 රුපියල් මිලියන 1.6කට ගත්තු මිල. දන්නවද ඉඩම් ඔප්පු ලියනකොට නේද? right. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.32 මිලියන 1.6 ඉඩම. ඕබි ට්‍රක් රථය රුපියල් මිලියන 80යි. බත්තර මුල්ල ලිපිනේ CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200යි. PV 77 114 යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලියාපදිංචි කර ඇති 336 ඩෙන්සිල් කොබ්බෑකඩ මාත බත්තර මුල්ල ලිපිනේ 8 කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සතු සියලුම චංචල හා නිශ්චල දීපල හා විකාශන කර සඳහා භාවිත කරන සංඛ්‍යාත මිලියන 235යි. නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස් DSB පෙරරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 22.85 දරන 219 ඇලයිරා 0.1 ස්ටන්ලි තිලක රත්න මාවත නුගේගොඩ ලිපිනේ පීටි ඉඩම් කෑල්ල මිලියන 138යි. ඊනොත් කීයද? 2014 2 වන දින මිලදීගෙන නැති ඔප්පු අංක 41.07 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලිපුර ග්‍රාම සේවා වසමේ සිරිගෝපුර කැලේ නැමැති රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම 2014 5 11 වන දින මිලදී ගනු ලැබු 41.33 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම තැන තියෙන හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලා ගත කොටුව සියඹලා වන්දම ඉඩමේ රුපියල් මිලියන 2ක් වටිනා ඉඩම. ඉතින් මේකේ මේ තියෙන ඉඩම් ලැයිස්තු තියෙන සම්පූර්ණ
මගේ දැන් 31ක් වගේ තියෙන ස්ථාන කීපයක ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් ඉඳලා. හරි එතකොට ඒක ඇත්තටම මේක තව අමතර වශයෙන් තියෙනවා මේ කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ කරපු සමස්ත පරීක්ෂණේ වාර්තාව තිබෙනවා. එතකොට මේක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩම. මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරා දෙනු ලැබුවේ රාජපක්ෂ පදනමට. तो राजपक्ष पदनम पुण्यायतनक හැටියට තමයි ලියාපදිංචි කරලා තිබුණේ. ඒතර පුණ්‍යායතනක ඉඩම් කොහොමද? පුණ්‍යායතනක් වෙනුවෙන් ඒකත් වැරදි. උදේ නාගරික සංවර්ධන අධිකාරී ඉඩම් රාජපක්ෂ පවුලට බත්තර මුල්ල ඔයගොල්ලෝ දන්නවා පරිසර අමාත්‍යාංශයේ තියෙන තැන නේද? ඒ ඉඩම පවරා දුන්නා පුණ්‍ය කටයුතු සඳහා රාජපක්ෂ පදනමට. ඒ පුණ්‍ය කටයුතු සඳහා ලබා දීපු ඉඩම අන්තිමේදී මොකද වෙන්නේ? ඒකේ තමයි කාල්ටන් ටීවී නාලිකාව නේද? CSN කියන ටීවී නාලිකාව ආරම්භ කරන්නේ. ඒකේ ඉඩමේ වටිනාකම එතන මිලියන 200ට වඩා ඉක්මවා යනවා. මේව තමයි රජයේ දීපල පාවිච්චි කළා. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ තිබෙනවා. ඒ වගේම CSN නාලිකාව ඉදිකිරීම සඳහා CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා දරලද වියදම් කොහෙද? ඒ වියදම් උපයාගත්තේ කොහොමද? උපයා ගන්න සමත් වුණාද නැද්ද කියන කරුණු පිළිබඳව මේකේ සමස්ත වාර්තාවක් තිබෙනවා. ඒ නිසා මේක හරි පැහැදිලි මුදල් විසුද්ධිකරණ පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව තමයි ඒ ෆයිල් එකේ තියෙන තොරතුරු තිබෙන්නේ. මේක ඇවිල්ලා මේ ඉස්සලා අපේ කවුද නාමල් අරන් දුන්නේ ඉතින් නාමල්ගේ මිත්‍රයා බැසිල්ගේ ෆයිල් එක. එහෙනම් හරිද? කොහොමද වැඩිපුර පැනලා දාලා තිනවා. මේක තියෙන්නේ උපයාගත්තු දීපල උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරුව තියෙන දීපල ලේස්තු. එකක් තමයි බැසිල් රෝණ රාජපක්ෂයෙන් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර මල්වාන ගගබඩ පාරේ ඉඩමක් සහ දීපල මිලදී ගැනීම. ඊළඟ තියෙනවා බැසිල් රාජපක්ෂ රෝහණ රාජපක්ෂ යන 2010 ඒකේ විස්තර තියෙන ඉඩම් ඔක්කොම තියෙනවා හොඳේ. ඊළඟ එක තමයි බැසිල් රාජපක්ෂ 2010 25 වන දින අංක 11.3 මහවත්ත පාගල මාපිටගම මල්වාන යන ලිපිණේ උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අක්කර 16ක විශාල පොල් ඉඩමක් හා රුපියල් මිලියන 64ක මිලදී ගැනීම සහ එහි රුපියල් මිලියන 125ක් වටිනා ඉඩමක් ඇති කිරීම පිළිබඳව පැමිණිලා තිබෙනවා. ඊළඟ තියෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ විසින් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි යන්ද මේ මුදල් භාවිත කර අංක 28 බ්‍රවුන්ස් හිල් මාතර ලිපිණේ ඉඩමක් මිලදී ගැනීම. ඒ ඉඩම මෙච්චරයි සිදු කරන ලද බැසිල් රාජපක්ෂ යන අය උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්ද මේ මුදල් භාවිත කර අංක 28 බ්‍රවුන්ස් හිල් මාතර යන ලිපිණේ අංක 1 රූට් 2ක වපසර ගියොත් ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම. මේ වගේ දීපල ලැයිස්තු තමයි ඒකේ තිබෙන්නේ. ඒ පිළිබඳ ඔප්පු තිරප්පුවල ලේඛන ඔක්කොම තිබෙනවා මේ ෆයිල් එකේ. තව කීපයක් තියෙනවා හොඳේ ඒකේ. ඊළඟ අපේ සහෝදරයා. ඉතින් මම හිතන්නේ වංචා දූෂණ වලට එරෙහිව අපි කවුරුත් සටනක යෙදෙනවා. ඉතින් එතුමා පුද්ගලයෙක් හැටියට පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා බොහොම ස්තුතියි. නේද? ඒකට හැම පුරවැසියෙක්ම තමන්ගේ ධනය නාස්ති කිරීම පිළිබඳව හැම කෙනාම ඒකට එරෙහිව සටනක් කළ යුතුයි. ඔහු තනියම මේ ගෙන යන සටනට අපි ස්තුතිවන්ත වෙනවා. මේක සම්පූර්ණ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2018 ඉල්ලනකොට අපේ රටේ රාජ්‍ය සේවී ITN එක ඊට පස්සේ CTB සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය මේ ආදී ආයතන ගණනාවක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයට අපහාර එල්ල කිරීම වෙනුවෙන් විශාල රාජ්‍ය මුදල් අවභාවිත කරලා තිබෙනවා. ඒ සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳව පරීක්ෂණය තමයි මේ තියෙන්නේ. ඒ පිළිබඳව තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාලය නිලධාරීන් විසින් ITN නාලිකාව හරහා එවකට ජනාධිපතිවරු අපේක්ෂක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ගෙනලද සාවද්‍ය ප්‍රචාරණයක් මගින් රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව ඒ සඳහා ITN ආයතනයට ගෙවිය යුතු මිලියන 2.5ක ඉන්වොයිස් පිටපත තියෙනවා. ඊට වගකීම් යුතු බව සඳහන් කරමින් නිලධාරීන්ගේ නාමාලියක් මේක ඇතුළේ සඳහන් කරලා තිබෙනවා. මේ තමයි රාජ්‍ය දීපල විශාල ප්‍රමාණයක්. මේකේ ගොඩාක් ෆයිල් තියෙන අපි කීපයයි අරගෙන ආවේ. මොකද මේ අපි සාමාන්‍ය දෙයක් නමුත් එකක් දෙකක් තහවුරු කිරීමේ අරමුණෙන් තමයි මේ කරගෙන ආවිල්ලා ඒ ෆයිල් එක තමයි මේකේ තිබෙන්නේ. සංචාරක සංවර්ධන අධිකාරිය මුදල් අවභාවිතාව අයිතු මුදල් ලිපීම බැසිල් රාජපක්ෂ අයිතු අන්තිම මුදල් ලිපීම ඩේසි ෆොරොස් ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ නැව් විකිණීම සිදුවී අක්‍රමකතා ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව
එන්ට්‍රස් සිකියුරිටි මේක ඉතාල වැදගත් එකක්. එන්ට්‍රස් සිකියුරිටි එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. එන්ට්‍රස් එකේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව, රුපියල් මිලියන 25ක බඩිරු වංකා ඒකේ වංචාව, ගව කෝපරේට් සහ CNR කන්සල්ටන්ට් සමාගම මේකේ බසන්ත දාපු පැමිණිල්ල මේක තියෙනවා. මැදමුල්ල රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ස්මාරක ඉදිකිරීම, ගුවන් හමුදාවට මිග්ඥාන මිලදී ගැනීම සම්බන්ධ සිදු වංචාව, හෙජින් ගනුදෙනු. මේක තාමත් බරපතල හෙජින් ගනුදෙනු. මේක යටම ගියා. මේක කෝටි 800කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා ඩොලර් වලින්. ඒ කියන්නේ හරියට ගත්තොත් රුපියල් මිලියන 9950. ඒ කියන්නේ බිලියන රුපියල් බිලියන 10ක් මේ ගණනය කරලා තිබෙන්නේ ඩොලරේ රුපියල් 130ට හොඳේ. හරි. දැන් ගත්තොත් මේ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක විතර වංචාවක් මේ හෙජින් එකෙන් අපිට සිදු වී තිබෙනවා. ඒකේ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ හෙජින් පිළිබඳ සංකල්පයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ අජිත් කුමාර් කබ්‍රාල්. කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්නත් කලින් ගිවිසුම සකස් කළා තිබුණේ පී.බී. ජයසුන්දර. ඒ නිසා මේගොල්ලෝ එකතු වෙලා කරලාද වංචාව. ඒකේ සමස්ත මම හිතේ ඒක තමයි සවිස්තරාත්මක වාර්තාවක් තිබෙනවා. උපකොන්ත්‍රාත් කෙරවල පිට විදුලි බලාගාරය ඉදිකිරීමේ සිදු කළ වංචාව, උපකොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රීඩා අමාත්‍යාංශය මේ ක්‍රීඩා අමාත්‍යාංශය උපකොන්ත්‍රාත් ලබා දෙන්න එකක් හදලා තිබෙනවා. ඒ කියන්නේ මිලියන 30ට වඩා අඩු සියලුම කොන්ත්‍රාත් අමාත්‍යාංශයේ නම් කරන ආයතනයකට දෙනවා. ඒ ආයතනේ නාවල පිටිය ආයතනය. ඒ සමස්ත විස්තර මේකේ තිබෙනවා. ඊළඟ ගත්තොත් කොළඹ කොටුව ට්‍රාන්ස්ෆර් චතුරස්‍රය අක්කර 4.3 ඉඩම් බදු දීමේ වංචාව අපි කලින් කිව්වේ ක්‍රිස් එක. ඊට පස්සේ තියෙනවා අයතාලේ සවත්කම් රැස් කිරීම මහින්දානන්ද අලුත්ගමගේ සම්පූර්ණ දීපල ලැයිස්තුව තියෙනවා. ඊළඟට ලංකා සත්ව ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ නඩුව. අලිපැටයුකු මම ඒක ගත්තේ අර දූෂිත වලල්ල පැතිරලා තියෙන ආකාරය පෙන්වන්න. අලිපැටයුකු ගැන ඔයගොල්ලෝ දන්නවා ප්‍රසිද්ධ නඩුව. ඒකේ වාර්තාව තිබෙනවා. ඊළඟ ගත්තොත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිදු වංචාව. මේකේ ලිඛිතව සඳහන් කරලා තිබෙනවා. ලලිත් කොතලාවල රුපියල් මිලියන 100ක් දියගම ක්‍රීඩාංගණය හදන්න දුන්නු බව. හැබැයි ඒ 100ට උනේ මොකද්ද කියලා නැහැ. ඔහුට එකකට මම දැක්ක පුවත්පතට ප්‍රකාශ කරලා තිබුණා ලලිත් කොතලාවලගේ නමින් මේ ක්‍රීඩා පිටිය නම් කරනවා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ තමයි ඒකේ නම. හරිද? හැබැයි සල්ලි දුන්නා සල්ලි වලට මොකද උනේ කියලා නැහැ. ඔක්කොම හමුදාවෙන් තමයි මේකේ ඉදිකිරීම කරලා තිබෙන්නේ. ප්‍රකාශ කළා. මේකේ සමස්ත ඒ ෆයිල් එක තිබෙනවා. ඊළඟ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සම්බන්ධ අක්‍රමික තමයි කලින් කියප එක. පෑලිගොඩිය මත්ස්‍ය වෙළඳ පොලේ ඔය කඩබදු දීමේදී සිදු වී තිබෙන වංචාව තිබෙනවා. ඊළඟ සිරිලිය ගිණුම කවුරුත් දන්නවා. ඊට පස්සේ කණි තෙල් නිසංසා තෙල් මිලදී ගැනීම. මේකේ තෙල් නැව් 7ක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් තිබුණේ මේ ඇවරේජ් මිල ගණනය කරන්නේ තෝරාගත්තු ආසන්න දින 5ක නෑ. ඒ කියන්නේ මෙතන පටවනකොට දින 2කුයි බානකොට දින 2කුයි අතරමැදි දිනයකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එකට තමයි ලංකාවට තෙල් බෑවේ. මොකද පටවනකොට මිල බානකොට තියෙන්න පුළුවන්. ඒ නිසා පටවනකොට මිලේ දින 2යි බානකොට මිල 2යි අතරමැදි දිනයකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එක ගන්න. ඕක තමයි තිබුණ ඇග්‍රීමන්ට් එක. හැබැයි ගියේ කොහොමද? සමාගමට අවශ්‍ය ඕනෑම දින පහක් තෝරාගෙන ඒකේ ඇවරේජ් එක. ඒ කියන්නේ මොකක්ද? වැඩිම මිල ගණන් තිබුණු දින පහ තෝරා ගන්නවා. ඒකේ සාමාන්‍යගේ හදලා තෙල් වලට මිල තීරණය කරනවා. එහෙම සිදු වෙලා තියෙන හානිය ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් එකෙන් අපිට හානි වෙලා තිබෙනවා. ඒ ගාණ ඇති මේකේ. ඒ ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ ලොතරැයි මණ්ඩලයේ ප්‍රදර්ශන කූඩු 150ක ඉදිකිරීම සිදු අක්‍රමිතා ඇවන්ගාඩ් වංචාව මේකේ තියෙනවා. මිල්කෝ සමාගමේ ඩෙස්පින් ව්‍යාපෘති මුදල අවභාවිතාව නීති විරෝධී අවිගනුදෙනු ඇවන්ගාඩ් ලංකාපුත්‍ර සංවර්ධන බැංකු මුදල මේක විශාල ලැයිස්තුවක් තියෙනවා. ලංකාපුත්‍ර බැංකුවේ දේශපාලකයන් විවිධ නිර්දේශ දීලා ණය දීලා කිසිවක් අය කරගන්න බැරුව. දීවර සමිතිය හදන්න මේ සමහර එකක් තියෙනවා ණය දීලා තියෙන පන්සල් ඉඩමකට. පන්සල් ඉඩම තමයි මේ උගසර තියලා තියෙන්නේ. පරීක්ෂා කරලා යනකොට ඒක කිරම ප්‍රදේශේ පන්සලක්. හරිද? අන්න එහෙම. හරිද? එහෙම මෙහෙම ණය දීලා තියෙනවා. ඊට පස්සේ ඇවන්ගාඩ් මිල්කෝ නීති විරෝධී අවිගනුදෙන කිව්වා. ජාතික සම්පකාර සභාවේ ඉසුරු සවිය උත්සවයේ මූලික වීදම් සිවිල් සේවා ගුවන් අධිකාරිය සිදුව ඇති මූල්‍ය අවබෝධතා බස් රථ අමතර කොටස් මිලදී ගැනීමේදී මේකත් විශාල වංචාවක් ඔයගොල්ලෝ දන්නවා. පෞද්ගලික සමාගම් වලට ඉඩ දුන්නා අමතර කොටස් ආනයනය කරන්න ටැක්ස් නැතුව. හැබැයි මේ පෞද්ගලික සමාගම් එළියටත් විකුණලා තියෙනවා. CTB එකට වික්වා සාමාන්‍ය මාකට් එකටත් වඩා වැඩියි. සසිවෙල්ගම තමයි එතකොට CTB එකේ චෙයාමන්. ඔහුට සම්බන්ධ ඥාතික සමාගමකට තමයි බිස්නස් එක ගියේ. ඒක ඔක්කොම තියෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවී ඇති මූල්‍ය අවභාවිතා බස් රථ අමතර කොටස් ගෙනීම අල්ලස් ගැනීම ප්‍රසන්න රණතුංගගේ ප්‍රසිද්ධ කැසට් මේ CD එක තියෙන එක හම්බන්තොට සමාගමේ CWG හම්බන්තොට සමාගමේ සිදුව ආක්‍රමණතා හෙලෝකෝප් ගනුදෙනුව මුදල් විසුද්ධිකරණයේ රැස්වීම සඳහා ලංගම් බස් භාවිත කෝටි 14යි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාව ඒකේ තියෙන කේලිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමේ ඊළඟ ශ්‍රී ලංකා රේගුව මගේ නාවික හමුදාව රත්තරන් මුදා ගැනීම මේක මාර කතාවක්. ඒක ශ්‍රී ලංකා මේක නිකම් කියන්න ඕන එකක්. ඒ කියන්නේ නාවික හමුදාව විසින් උතුරු නැගෙනහිර මුහුදේදී රත්තරන් කිලෝ 45ක් අත්අඩංගුවට ගන්නවා. රත්තරන් කිලෝ 45. මේ රත්තරන් කිලෝ 45 අත්අඩංගුවට ගත්තට පස්සේ පැය 24ක් යන මත්තෙන් නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳවිරු සෑහේ නිදන් තැන්පත් කිරීම සඳහා අර අත්අඩංගුවට ගත්තු ඒ වගේ කිලෝග්‍රෑම් 8ක් දෙන්න කියලා. හරිද? රේගුව ලිපියක් එවලා කියනවා සාමාන්‍යයෙන් අපි අත්අඩංගුවට ගත්තට පස්සේ මාසයක විතර කාලයක් දෙනවා ඒ අයට තමන්ගේ අයිතිය තහවුරු කරගන්න. ඒ නිසා මේවා ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා. හරිනේ? ඊයේ පැය 24ක් යන කලින් හොඳේ. ඊට පස්සේ හැබැයි මේක ඉල්ලීම නිසා පරණ රාජසංස්ථ කරපු රත්තරන් කිලෝ 8ක් දෙනවා. හරිද? ඊළඟ තවත් ලංකා බැංකුවේ රත්තරන් කිලෝ 3යි ගණනක් ගන්න. ඔක්කොම රත්තරන් කිලෝ 11මාරක් වගේ. මේ 11මාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අර මෝල්ඩ් එකක් අච්චුවක් හදලා අඩියක් උස බුදු පිළිමයක් හදනවා රත්තරන් වලින් සඳවිරු සෑයේ තැන්පත් කරන්න. ඒ වගේම මේ මෝල්ඩ් එකෙන් පිත්තල වලිනුත් තව පිළිම දෙකක් හදනවා. ඊට අමතරව මෙහි පිළිමතලාවේ නාරම්පොත කියන ප්‍රදේශයේ මම හිතට ওই පිත්තල වැඩ කරන ඒ ප්‍රදේශයේ තවත් අඩියකමාරක් සහ දෙකමාරක බුදු පිළිම දෙකක් හදනවා. හදලා අර අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් ආලේපිත කරනවා. රන් ආලේප කරලා ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා අනුරාධපුරේ මේ නිදන් තැන්පත් කිරීම සහ මේ ප්‍රදර්ශනයේ. මේ ප්‍රදර්ශනයේ තියෙන අර රන් ආලේපිත බුදු පිළිම දෙකයි අර අඩියකමාරේ සහ දෙකමාරේ බුදු පිළිම දෙකයි මේ බුදු පිළිම හතර තියෙනවා ප්‍රදර්ශනයේ. අර රන් බුදු පිළිමය තැන්පත් කරනවායි කියලා කියනවා. අවසානයේදී බලනකොට රන් ආලේපිත අඩියක් උස බුදු පිළිමේ නැහැ. නැත්තේ රත්තරන් එකද මේකද? අතිශය සාධාරණ සැකයක් වෙනවා. හමුදා ආරක්ෂක යටතේ. හමුදා ආරක්ෂාව යටතේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද උනේ? රණින් කළ බුදු පිළිමේ තැන්පත් කරනවා කියනෝනේ. එද තැන්පත් කළේ කෝකද හරියටම? රණින් එකද රන් ආලේපිත එකද? මේකයි සත්‍යය. හරිද? ඒ පිළිබඳව සමස්ත පරීක්ෂණ වාර්තාවක් තිබෙනවා. හරිද? මේකෙදි ඊට පස්සේ තව තියෙන ගොඩක් මේකේ ඇතුලේ තියෙන ඒවා කොහොමද පරීක්ෂා කිරීම සඳහා ඔය බෝම්බ ඉවත් කිරීම උපකරණ ගලන පරීක්ෂා කරන්න තියෙන. ඒක පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ මන් දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් සාධාරණ සැකයක් තිබෙනවා. ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දෙන්න. හරිද? ඒ පිළිබඳව පරීක්ෂණය. ඒ නිසා මම මේ කියන්නේ හරිද මේ ආගම සද්ධාව මේම පවා ඒගොල්ලන්ගේ හොරකම් කිරීමේ මාර්ග. ඊළඟ ශ්‍රී ලංකාවේ එක කිව්වනේ පස් සම්පත් අමාත්‍යාංශ ඉන්ධන මේකේ තියෙනවා මේ තොණ්ඩමන මහත්තයා ගහපු ඉන්ධන ලැයිස්තුව. මම ඒක ගෙනා මේ ඇමතිවරු මේ කියන්නේ වාහන තියෙනවා මම හිතන්නේ 14ක් වගේ. ගහලා තෙල්. බොනවද දන්නේ? අර නානම බොනවා ඒ ලැයිස්තු බලපුවාම නේ මිලියන ගන්න ෆයිල් එකක විස්තර තියෙනවා. ඊළඟ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මම ඉස්සෙල්ලා කියපු කතාව. ඒතර මම හිතන්නේ මේ තියෙන මූලික 40ක විස්තර ප්‍රදාන ඊට අමතරව තව තියෙනවා මේ 2005 ඉඳලා 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලනය තුල අලාභය මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ කියනවා මිලියන 10471යි බිලියන 10ක්. ඒක ඍජු වශයෙන් සිද්ධ වෙච්ච ගනුදෙනු. වෙන්දේසියෙන් සිද්ධ වෙච්ච දේ බිලියන 10ක් තව ඊට අමතරව. වෙන්දේසි ක්‍රමයට විතරක් ගියාම පාඩුව අවම වශයෙන් මිලියන 6ක් උපරිම අලාභය. ඒ කියන්නේ මේ ගනුදෙනුව දෙවෙනි වෙළඳ පොළේදී ද්විතීයික වෙළඳ පොළට ගියාට පස්සේ අපි දන්නේ නැහැ කී දෙනෙක් අතර යනවද කියලා. ඔබ දන්නවා සංවර්ධන බැඳුම් කර වගේ ජාත්‍යන්තර බැඳුම් කර සම්බන්ධ ප්‍රශ්නෙත් මේක ඇවිල්ලා තියෙනවා. උපරිම අලාභය ආසන්න වශයෙන් මිලියන 151ක් පමණ වෙනවයි කියලා වාර්තා වෙනවා. ව්‍යවහාරික විගණන වාර්තාවේ තියෙනවා බිලියන 10ක්
බැඳුම් කර පාඩුව සිද්ධ වුණා කියලා. අදත් මේ පාඩුව අවුරුදු 35කට කරපු ගනුදෙනුවක් නිසා කිසිවෙකුට නිශ්චිත වශයෙන් මෙන්න මේ ප්‍රමාණයෙන් සිද්ධ වෙනවා කියලා අවසන් කරන්න බෑ. ආරම්භක අවස්ථාවේ ගනුදෙනුවක් පාඩුව වුණාට මේක අවුරුදු 35ක් පුරා දිවෙන පාඩුවක් වංචාවක් හැටියට තියෙනවා. ඒක ආකාරයක බරපතල ගනුදෙනුවක්. ඒ නිසා මේ පිළිබඳව අරගලයක් අපිට තියෙනවා. බැඳුම් කර ක්‍රියාවලියෙන් රටර වෙච්ච පාඩුව ඇලෝසියස්ගේ මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන තැන්පතු මුදලින් විතරක් අය කරගෙන අවසන් කරන්න බෑ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම ඒකට වගකිය යුතු අය ඒකට වගකිය යුතු අයට අනිවාර්යෙන් දඬුවම් ලැබෙන්න ඕන. කට්ටිය මේ අර අනුපිළිවෙලට ගන්න නැතුව ඒ කියන්නේ උඩින්ම ගන්න නැතුව තැනින් තැන ගන්නව නම් හොඳ වෙයි. උඩින් ගන්නකොට ඒ කියන්නේ සමහර ඒවා තියෙන්නේ මර එක සංචාරක අමාත්‍යාංශයෙන් එහෙම තියෙනවා. ඒතකොට ටිකක් එකම වගේ ඉන්න නිසා. මේකත් අර අපි කලින් ඉදිරිපත් කරපු සංචාරක අමාත්‍යාංශයේ මුදල් ජනාධිපතිවරණය සඳහා අවභාවිතා කරන ලද ෆයිල් එකක්. මේක ගත්තාම සභාපතිවරයා මේකට වගකිය යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඒක විශේෂම ගත්තොත් ඒකේ බී වාර්තාව තියෙනවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට මේ පරීක්ෂණය කරලා ඉදිරිපත් කළ ද බී වාර්තාව තියෙනවා. ඒ බී වාර්තාවේ ගනුදෙනු කීපයක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. එක සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ විසින් The Solution Group Limited ආයතනයට ගෙවන ලද මිලියන 42ක් මුදලක් ගෙවීම පිළිබඳව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් First Media Solution Association නැමැති ආයතනයට රුපියල් මිලියන 57ක් ගෙවීම පිළිබඳව ඊළඟ තියෙනවා සංචාරක ප්‍රවර්ධනයේ විසින් තව හෙරිටේජ් කියන ආයතනයට මිලියන 10ක් ගෙවීම පිළිබඳව ඒ ඔක්කොම සංචාරක ප්‍රවර්ධන කාර්යභාරයට අදාළ නොවන වියදම් ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වියදම් වලින් දරපු වියදම් පිළිබඳ දැයිස්සොත් තමයි ඒකේ තියෙන එක අධිකරණයට මේක පැමිණිල්ලක් තිබෙනවා. මේ පැමිණිල්ල අධිකරණයට වාර්තා කරලා තිබෙනවා. අධිකරණ ඉදිරිපත් කළ තියෙන බී වාර්තාවත් මේ ෆයිල් එකේ තිබෙනවා. ඊළඟ ඉතින් මේ කවුරුත් දන්න ප්‍රසිද්ධ වංචාව ඇවන්ගාඩ් ගනුදෙනුව. මේකෙදී ප්‍රධාන එක තමයි මට ෆයිල් එක කියවන්න ඕන සමහර මේක ගත්තොත් මෙහෙමයි. මේ ආදායමෙන් 25ක් ආණ්ඩුවට දෙන්න එකඟ වෙනවා. ඒ කියන්නේ බිස්නස් එක පටන් ගත්තේ නාවික හමුදාවෙන්. බිස්නස් එක ඇවන්ගාඩ් එකට පවරනවා. ඊට පස්සේ ආදායමෙන් 25ක් දෙන්න එකඟ වෙනවා. ඊට පස්සේ මම නම් පැටල නිසා කියන්නේ නැහැ. එක නාවික හමුදාපතිවරයෙක් ඒ 25 23ට වගේ අඩු කරනවා. අඩු කරලා ඊළඟයා විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඊළඟ නාවික හමුදාපතිවරයා නැවත මේක අඩු කරනවා. අඩු කරලා ඔහුත් විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ උපදේශකෙක් වෙනවා. ඊළඟ කෙනා මේක 17ට අඩු කරනවා. මට ගණන් ටික බලන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහු ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඒ නිසා හිතාමතාම තමන්ගේ රාජකාරිය තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට අයිතු ධනෙ උපයා ගැනීම සඳහා කටයුතු කරාද කියන සැකේ මේක ඇතුළේ තිබෙනවා. ඒකේ විශාල පරීක්ෂණ ගුණයක් තිබෙනවා. මේක තමයි මම හිතන්නේ ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. නෑ හයි කෝට් එකට නේ. හයි කෝට් එකට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීම නිසා තමයි මෛත්‍රීපාල සිරිසේනට ඩෝන් ගියා. මෛත්‍රීපාල සිරිසේන එදා තමයි දිල්රුක්ෂි ඩයස් ඒ කියන්නේ අල්ලාස් කොමිසමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉවත් වෙන්න කියන වගේ තර්ජනයක් කරේ. ඒතර හොඳින් තේරුම් ගන්න. පරීක්ෂණ කරන ආයතන පරීක්ෂණ කරලා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවට පැමුණුවට පස්සේ ජනාධිපතිවරයා කෝප වෙනවා. ජනාධිපතිවරයා කෝප වෙලා එම පරීක්ෂණ කරපු නිලධාරීන්ට ගෙදර යන්න කියනවා. මේක තමයි දිල්රුක්ෂි ඩයස් ගෙදර යන්න හේතු වෙච්ච පරීක්ෂණය. ඉතින් මේකත් ප්‍රසිද්ධ එකක්. ආයතාලේ සවත්කනම් සිංහ මහින්දානන්ද අබිදුම්ගේ. මේකදී කවුරුත් දන්න ප්‍රසිද්ධ වර්තාවක් කරගෙන තියන්නේ. මේක විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා. මේකේ තියෙනවා සම්පූර්ණ නඩු වාර්තාව.
ඒ කියන්නේ බිරිඳගෙන් වෙන්වීම සඳහා ඒක පෞද්ගලික කරුණක් ඒක අපිට අදාළ නැහැ. අපිට කමක් නැහැ නේද? එම නඩුවක් තියෙනවා. මොකක් හරි හේතුවකට නඩුවක් තියෙනවා. ඒ නඩුවට අනුව මහින්දානන්දගේ වත්කම් සහ දේපල පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරා. මේ අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාවේ සම්පූර්ණ තැනේ විතරක් නෙමෙයි මතක තබා ගන්න. මේකේ තියෙන සිංගප්පූරු account දෙකක විස්තර. HSBC සාඛාව සිංගප්පූරුවේ තියෙන. ඒකේ ඩොලර් ලක්ෂ 5කට 5,23,000ක මුදලක් ඩොලර් වලින් තැන්පත් වෙලා තිබෙනවා සිංගප්පූරු මහින්දානන්දගේ account එකට. ඒකට මේවා පරීක්ෂණ කරන්න ඕනේ ඒවා. කොහොමද ඩොලර් උපයාගත්තේ නේද? ඒ වගේම මේකේ තියෙනවා කටුනායක කඩ දෙකක් කොහොමද තිබෙන බව. ඩියුටි ෆ්‍රී. ඒ කඩ උපයාගත්තේ කොහොමද? ඒක රටේ ජනතාව දැනගන්නවා. මොකද නේද? අපි කාටවත් නේ ඔයගොල්ලෝ කාටවත් එයාපෝට් එකේ කඩ එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම කඩ ගත්ත ඒවා තියෙනවා. මේක සම්පූර්ණ නාවල ඉඩම් පිළිබඳ තියෙනවා, නාවල පිටි ඉඩම් පිළිබඳ තියෙනවා, මහනුවර ඉඩම් පිළිබඳ තියෙනවා. මේ සම්පූර්ණ ඔහුගේ දීපල වත්කම් පිළිබඳ වාර්තාව තමයි මේකේ තිබෙන්නේ. ඊළඟට අහපු ප්‍රශ්නය 2015-19 මධ්‍යම අරමුදලේ අවභාවිතා කිරීම බලන ප්‍රශ්නය හිටපු සංස්කෘතික ඇමතුමා ඔහු වැයසී ඒ කියන්නේ වියදම් ශීර්ෂ මේකයි වැදගත්කම තියෙන වියදම් ශීර්ෂ 146ක් මාතෘකාව තියෙන මොනවද කියලා වියදම් ශීර්ෂ 146ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කරනවා. සංස්කෘතික අරමුදලේ හෝ ඒ සමාජයන් කිසිදු අනුමැතියකින් තොරව ඍජුවම සාක්ෂි දී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඍජු නියෝගමත් තමයි මේ වියදම් ටික කරේ කියලා. වියදම් කරලා ඉවර වෙලා මම ඔබට කිව්වා කලින් 2019 11යි 15 ඡන්ද කවද්ද? ජනාධිපති ඡන්ද කවද්ද? 2019 11යි නෑ 16 17 ඡන්ද ජනාධිපති ඡන්ද කිව්වා 18 ඒතර 15 අර ගින්මිල්ල හායි මේකයි වෙනස් වෙන්නේ කොහොමද? මේ ජනාධිපති කැම්පේන් කරන ඔක්කොම කරන ගම මොකද හදිසි අධ්‍යක්ෂ මණ්ඩලයක කවුද ඉන්නේ බලන්නකෝ ඡන්ද කැම්පේන් ලොකුමයි ඉන්නවනේ රනිල් වික්‍රමසිංහ ජෝන් අමරතුංග මංගල සමරවීර සජිත් ප්‍රේමදාස අකිල විරාජ් මනෝ ගණේෂන් බර්නාඩ් ප්‍රියන්ත මේ වගේ කණ්ඩායම් මේගොල්ලෝ තමයි අධ්‍යක්ෂ මණ්ඩලය. ඒතර මේ අධ්‍යක්ෂ මණ්ඩලය මේකට අනුමැති ඉල්ලනවා. හැබැයි මොකද කරලා තියෙන්නේ? මේකේ හරි පැහැදිලි. රනිල් වික්‍රමසිංහ අත්සන් කළා නෑ මෙහි සභාපතිවරයා. ඒ වගේ අග්‍රාමාත්‍ය ලේකම් DMSB ඒකනායක මහතා අත්සන් කරලා නැහැ. ඒ වගේම හාමුදුරුවෝ අත්සන් කළා නැහැ, අකිල අත්සන් කරලා නැහැ. ඒ නිසා මේක පිළිබඳ තමයි පරීක්ෂණයේ පරීක්ෂණ වාර්තාව කියලා ඇවිල්ලා තියෙන වාර්තාවත් අපිට ඊයේ හම්බුණා. තාම මේක හරිය හොඳට පෙළගස්ස ගන්න බැරි නිසා ගෙනාවෙන්නේ. ඒ නිසා ගත්තොත් මේක තමයි බිලියන 3කට ආසන්න මුදල් වංචාවක් අවභාවිතාව පිළිබඳ ෆයිල් එක තමයි තියෙන්නේ. ඊළඟට විදේශ සේවා කාර්යාංශය දැන් තෝරලා දී ෆයිල් එකක් විදේශ සේවා කාර්යාංශය සිදුවූ එක. ඉතින් මේකේ තියෙන්නේ සම්පූර්ණ ඔයගොල්ලෝ දන්නවා විදේශ සේවා කාර්යාංශයේ ඇතිවෙච්ච ගනුදෙනු පිළිබඳව මේ ඔක්කොම මේ අපේ හඳුනේ සහෝදරයත් වසන් සමරසිංහ සහෝදර කරු පැමිණිලි මේක සියල්ල පරීක්ෂණ කරලා තිබෙනවා. මේකේ තියෙන විදේශ සේවා කාර්යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ෆොරින් බියුරෝ එකේ මුදල් ඒකට අදාළ කාර්යයන් නොවි වෙන විශාල කාර්යයන් සමහරවිට ගාල්ලේ රැස්වීමක් තියෙනවා. ගාල්ලේ රැස්වීමට කෑම ගෙනලා තියෙන්නේ ඇල්ලි හරිද? ඉතින් ඇල්ල තියෙන්නේ මොකද්ද? හාලියල කිට්ටුව. හාලියල ඩිලාන් පෙරරගේ ආසනේ ඔහු එම අමාත්‍යංශේ අමාත්‍යවරේ. කොහොමද වෙන්නේ? හරිද? ගාල්ලේ මැයිදිනේට මට පොන්නේ නේ. ගාල්ලේ මැයිදිනේට තමයි කෑම ගේන්නේ ඇල්ලේ හෝටලේ. ඔව් ඒ හෝටලේ පරීක්ෂා කරනකොට කැම දුන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. මේ වගේ කට්ටිය බලන්න. ඔයගොල්ලෝ මේ කුණු මිනිස්සු මේ රට කදයි කියලා ඔයගොල්ලෝ හිතනවද? ඒ නිසා මේ කුණුභාවය පිළිබඳ එළිදරව් වෙන ෆයිල් එකක් තමයි මේක තිබෙන්නේ. CWG හම්බන්තොට සමාගයේ මේ ගිණුම් වල තිබු ආක්‍රමිකතාවයන්. ඒ කියන්නේ මේකයි උනේ. මේක ඔයගොල්ලෝ දන්නව අර කොමන්වෙල්ත් ක්‍රීඩාව මෙහි ලබා ගැනීම වෙනුවෙන් CWG හම්බන්තොට කියලා සමාගමක් පිහිටවුණා. මේ සමාගම පිහිටවලා මේ සමාගමට විවිධ ආධාරකරුවන්ගේ මුදල් ලබා ගන්න. ඒතර මේක රට වෙනුවෙන් කොමන්වෙල්ත් ගේම්ස්
ලබා ගැනීම වෙනුවෙන් ඒ ප්‍රවර්ධන කටයුතු කිරීම සඳහා තමයි මේ සමාගම පිහිටවන්නේ. මේ සමාගමට විවිධ අය සල්ලි දානවා. හරිද? කොච්චරද කිව්වොත් අජිත් නිවාඩ් කබ්‍රාල් රුපියල් ලක්ෂයක් දෙනවා කෑෂ් වලින්. හරිද? ඊට මිනිස්ට්‍රි ඔෆ් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මිලියන 100ක් දෙනවා. හරි. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ මිලියන 8ක් දෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මිලියන 10ක් දෙනවා. සම්පත් බැංක් එකේ මිලියන 50ක් දෙනවා. ලංකා ඔරික්ස් ලීසින් කම්පැනි එකේ මිලියන 10ක් දෙනවා. DNH ෆයිනෑන්ෂල් කියන සමාගම මිලියන 35ක් දෙනවා මේ ආදී. හම්බන්තොට නැෂනල් බැංකින් මිලියන 25ක් දෙනවා. මොබිටෙල් එකේ මිලියන 5ක් දෙනවා. CIC හෝල්ඩින් එකේ මිලියන 3ක් දෙනවා. සොෆ්ට් ලොජික් එකේ මිලියන 10ක් දෙනවා. ජානක රත්නායක කෙනෙක් නම් 19000 ගණනක් දෙනවා. ලංකා ඔරික්ස් ලීසින් නැවත මිලියන 10ක් දෙනවා. බ්‍රවුන්ස් මිලියන 10ක් දෙනවා. DFCC මිලියන 10ක් දෙනවා. NDB මිලියන 15ක් දෙනවා. ඒක ලංකාවේ ප්‍රධාන සමාගම් සහ රජයේ සමාගම් මේකට මුදල් සපයනවා. මුදල් සපයලා මේකේ සමස්ත එකතුව මිලියන 688යි. මිලියන 688ක් මේකට එකතු වෙනවා. කොතනකවත් මේ මුදල් වලට උනේ මොකද්ද කියලා නැහැ. හරිද? දැන් මුදල් නැහැ. නෑ විතරක් නෙවෙයි. තවත් වාර්තාවක් තියෙනවා. ඒගොල්ලෝ ආධාර දීලා තියෙනවා. ආධාර දුන්නට ඒවා බැංකුවට දාලා නැහැ. මෙහෙම කියන්නේ. රුපියල් මිලියන 5කට වැඩි මුදල් ප්‍රමාණයක් චෙක් මං ගෙවා චෙක් පත් නේ ඒක නෙවෙයි. ඔව් ඒ කියන්නේ මිලියන 15යි ගණනක් මේ චෙක් පත් අංකත් එක තියෙනවා. මේවා ඒ අදාළ ගිණුමට බැර කරලා නැහැ. ඒ නිසා මේකෙත් ඔයගොල්ලන්ට මතක ඇති අර මේ චෝගම් ඒ කියන්නේ ක්‍රීඩා මොකද්ද කොමන්වෙල්ත් ක්‍රීඩා තරඟාවලිය ලංකාවට ගෙනියමින් ඕස්ට්‍රේලියාව ගියපු අතර හිටිය ඔකට මතකද ආනන්ද ක්‍රී ඊට පස්සේ කබ්‍රාල් ඊට පස්සේ නාමල් රාජපක්ෂ උගට ගියා කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලමේට ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් ඒ සඳහා සමාගමක් හදලා විශාල මුදල් මේ අවභාවිතාව සිද්ධ වෙලා තියෙනවා. ඒක පිළිබඳ තොරතුරු තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. මොකද මේවා රාජ්‍ය සමාගම්. සමහර පෞද්ගලික සමාගම් මේවට දෙන්නේ මොකක් නිසාද? මේක රජයේ ආයතනයක් නිසා. නැත්නම් කවුරු හරි නිකන් පොඩි දන්සලක් දෙන්න කිව්වට මෙහෙම සල්ලි දෙන්නේ නැහැ. මේ විලා රජයේ වැඩ කටයුත්තක් නිසා රජ අමාත්‍යවරයා කතා කරපුවාම ඒගොල්ලෝ මේ මහ බැංකුවේ අධිපතිවරයා කතා කරපුවාම මේගොල්ලෝ සල්ලි දෙනවා. මේ ගොඩක් ලීසින් සමාගම්. මා හිතනවා මේ ලීසින් සමාගම් වලින් සල්ලි දෙන්නේ නැත්තේ බැංකුව වලින් සල්ලි දෙන්නේ නැත්තේ මහ බැංකුවේ මැදිහත් වීමක් තියෙන්නේ නැති. අපි හිතන එක. එහෙම සල්ලි විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. මේ රාජ්‍ය අනුග්‍රහය සහිත ගොඩනැගුණු සමාගම. ඒ සමාගමට මෙච්චර සල්ලි බැර වෙලා තිබෙනවා. ඒ බැරවුණු සල්ලි වලට මොකද්ද කියලා කිසිදු සඳහනක් නැහැ. ඒක තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. මේක තියෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කිරීමද ඔයගොල්ලෝ මේ කවුරුත් දන්නවා. මේක සිද්ධ වුණ දේ තමයි මේ ඇඹිලිපිටිය කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කරා. ඒ කරනකොට කරපු දේ තමයි මේකේ ඉඩමයි මේකේ යන්ත්‍ර සූත්‍රයි උගස් තියලා බැංකුවෙන් ණයක් ගත්තා. අන්තිමට මොකද උනේ? ආයෝජකයා පැනලා ගියා. දැන් ඉඩමත් අන්තිමේ බැංකුවේ, කම්මලත් බැංකුවේ, සල්ලිත් ණයත් බැංකුවේ. මේව සිද්ධ වෙච්ච ගනුදෙනු. ඒක පිළිබඳ සම්පූර්ණ වார்த்தාවක් මේ ඇඹිලිපිටිය කඩදාසි කම්මල පුද්ගලිකකරණ සිදු අක්‍රමිකතා පිළිබඳව පිළිපිගොනු වී තිබෙනවා. හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් CB 2860 පාදරන වාහනේ ආයතන ලෙස පරිහරණය කිරීම පිළිබඳ තොරතුරු මේක අනාවරලා තිබෙනවා. මේක විශේෂය තමයි දැන් රජයේ වාහන ඇමතිවරු පාවිච්චි කරනවානේ. මේ වාහනේ බාර දෙනකොට එහි එන්ජිම හා කොටස් ගලවා ඇති බවට තොරතුරු අනාවරණය ඇත. ඒ කියන්නේ අමාත්‍යවරයා පාවිච්චි කරපු වාහනේ නැවත බාර දෙනකොට එන්ජින් එක ගලවලා බාර දීලා තියෙනවා. ඒක තමයි ඒ නිසා තමයි මම බැලුවේ මේ වගේ එකක් ඇයි මේකට දැම්මේ කියලා වාහනයක් පාවිච්චි කරනවා. ඒකේ තියෙන විශේෂය එකයි මේම තියෙන්නේ. එසේ දමා ගොස් ඇති රථයේ මුල් උපාංග ගලවා ඉවත් කර හෝ වෙනත් උපාංග එකතු කර තිබුණි. වාහනේ එන්ජිම ගලවා ඉවත් කර අබලන් එන්ජිමත් සවි කර තිබුණි. ස්ටාර්ටර් මෝටරේ ගලවා ඉවත් කර තිබුණි. රථයේ ඩෑෂ්බෝඩ් ඉවත් කර තිබුණි. වාහනේ අමතර රෝද ඉවත් කර තිබුණි. ඉන්ධන ටැංකිය අමතර කොටස් ඉවත් කර තිබුණි. ඒක වාහනයක් නෙවෙයි. ඒක නිකන් නේ. ඒක තමයි මේකේ තියෙන මේ ෆයිල් එකේ තියෙන තොරතුරු වල තියෙන්නේ. ඒ වාහනේ පිළිබඳව. දීගම මහින්ද මම කලින් කිව්වේ දීගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිදු වංචාව පිළිබඳව මේක ඇත්තට විස්තර ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා ඒ කියන්නේ ලලිත් කොතලාවල මහතා විසින් ලබා දුන්නු ලිපියක් තියෙනවා. ඔහුගේ බැංකුවල
accounts පිළිබඳ විස්තර වෙලා තියෙනවා මේ මිලියන 100 ඔව් ලබා දුන්නු බවට. ඒ මිලියන 100 ලබා දීලා තිබෙන්නේ ඔහු ඔහුගේ ලිපියක් තිබුණා. ඒ කියන්නේ ලලිත් කොතලාවල මහත්මයා මේ පරීක්ෂණය සඳහා යොමු කරලා තිබුණා. ඔහු මිලියන 100 ලබා දීම සහතික කිරීම වෙනුවෙන් ලිපි ගොනු කරලා තිබුණා. ඒ නිසා බැංකුවේ ඩීටේල් එක ඔහු මේකට ලිපියක් යොමු කරලා තියෙන මේ ලිපිය මේ ෆයිල් එකේ තිබෙනවා. ඒ නිසා මේ දියගම ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අර මා කලින් කියපු මිලියන 100 වංචාව පිළිබඳව ෆයිල් එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ අලුත් මේක. ඔයගොල්ලෝ දන්නා මේ සීනිබදු වංචාව පිළිබඳව. මේකත් අපේ හඳුන්වන්නේ සහෝදරයා මේ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තිබෙනවා. ඒතර මේක පිළිබඳව මේ අවසන් වාර්තාවත් පහුගියදා විගණකාධිපතිවරයා විසින් එළි දක්වලා තිබුණා. ඒ එළි දක්වන කලින් මේ ගනුදෙනු සිද්ධ වුවාම අපි පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතා කරලා තිබුණා. මේකෙන් සාමාන්‍යයෙන් ගත්තොත් ආණ්ඩුවට අහිමි වී තිබෙන මුදල මිලියන 16,000ක් කියලා ඇස්ටිමේට් කරලා තිබෙනවා. ඒ කියන්නේ බිලියන 16ක් 15.0 ගණනක්. يعني බිලියන 16ක් රාජ්‍ය භාණ්ඩාගාර ලැබී තිබුණ අවභාවිතා වෙලා දෙනවා. මේක තමයි මම අර කියපු අර චෞර වලල්ලේ ව්‍යාපාරික වලල්ලට කොටසක් හැටියට තමයි මේ සීනි බදු වංචාව පිළිබඳ මේ ෆයිල් එකේ තියෙන. ඒකේ සම්පූර්ණ තොරතුරු ඒකේ විශේෂ තමයි මෑතකදී විගණන දෙපාර්තමේන්තුව විසින් අපි මත තියෙන සාක්ෂි තොරතුරු ලේඛන මත ඉදිරිපත් කරපු තොරතුරු නිවැරදිතාවය විගණන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස කරලාද ඒකේ විගණන වාර්තාවත් මාගාව තිබෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් ලොකු විගණන වාර්තාවක්. මේ ටිකක් සමස්ත ඩොකියුමන්ට්ස් ඔක්කොමත් එක්ක කරපු විගණනයක් තිබෙනවා. මේ විගණනයෙන් අපි සීනි බදු වංචාව පිළිබඳ ඉදිරිපත් කරපු කරුණු සනාථ කරලා තිබෙනවා. ඒ ෆයිල් එක තමයි තියෙන්නේ. ක්‍රිස් ගනුදෙනුට අදාළ මේ බී රිපෝට් එක මේ නඩුවේ බී රිපෝට් එක තියෙනවා. මේ බී රිපෝට් එක අනුව මේක තියෙන්නේ මේ උසාවියට නඩුව ගොනු කරලා තියෙනවා 2016යි 195 නඩු අංකේ. එතන මේ නඩුවට අදාළව නාමල් රාජපක්ෂ පිළි අරන් තියෙනවා මිලියන 60ක් එයාට නිමල් පෙරා දුන්නා කියලා. ඒ මිලියන 60 එයා රග්බි තරගාවලියට ලබා දුන්නා කියලා තියෙනවා. හැබැයි රග්බි සම්මේලනයේ නිලධාරීන් සියලු දෙනා කියලා තියෙනවා අපිට එහෙම සල්ලි හම්බුන්නේ නැහැ කියලා මේ වාර්තාවේ තියෙනවා. මේකේ විශේෂ කරුණ තමයි මේ පැමිණිල්ල ක්‍රිස් ගනුදෙනුවේ පැමිණිල්ල හොයන් යනකොට තමයි අර හම්බන්තොට රෝහලෙත් නුවරඑළිය රෝහලෙත් දෙකේම හම්බන්තොට රෝහලෙත් නුවරඑළිය රෝහලෙත් දෙකේම යූරෝ මිලියන 82යි රෝහල් දෙක ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට අදාළව කොන්තරාත්තුව. ඒ යූරෝ මිලියන 82න් මේ නිමල් පෙරේරාගේ නමින් තියෙන බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කම්පැනි එකක් ඒ කම්පැනි account එක තියෙන සිංගප්පූරුවේ ඒ සර්බවිෂන් හෝල්ඩින් කියන කම්පැනි එක සිංගප්පූරුවේ තියෙන්නේ. ඒ account එකට නෙදර්ලන්තේ NR ප්‍රොජෙක්ට් කියන සමාගම යූරෝ මිලියන 4.33ක් තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම ඇස්පන් මෙඩිකල් ඕස්ට්‍රේලියන් සමාගම ඩොලර් ලක්ෂ 5,55,000කට ටිකක් වැඩි මුදලක් තැන්පත් කරලා තියෙනවා. එතකොට අපි පැමිණිල්ල දාන්නේ ක්‍රිස් ගනුදෙනුවේ මුදල් ලබා ගැනීම පිළිබඳව. ඒක නිමල් පෙරේරා රජයේ සාක්ෂිකාරයෙක් ලෙස තහවුරු කරලා පිළි අරන් තියෙනවා. ඒ සල්ලි ටික නාමල් රාජපක්ෂට දුන්නා කියලා. මේක හොයන් යනකොට තමයි ගිණුම හොයන් යනකොට සිංගප්පූරුවේ මේ ගිණුමට සල්ලි මේ ගිණුමෙන් තමයි නිමල් පෙරේරා නාමල් රාජපක්ෂට සල්ලි දීලා තියෙන්නේ. එතකොට ඒ ගිණුම පරීක්ෂා කරලා යනකොට අහුවෙනවා හම්බන්තොට රෝහලේ නුවරඑළිය හොස්පිටල් එකේ NR ප්‍රොජෙක්ට් කියන නෙදර්ලන්ත කම්පැනියයි ඇස්පන් මෙඩිකල් කියන ඕස්ට්‍රේලියන් කම්පැනියයි දෙකම මේ ගිණුමට සල්ලි එවලා තියෙනවා. එතකොට ඇස්පන් මෙඩිකල් කම්පැනිය සල්ලි එවලා තිබුණාට ලංකාවේ කිසිදු ගනුදෙනුවකට මැදිහත් වෙලා නැහැ. ඒකත් එක්ක තමයි ඕස්ට්‍රේලියානු මේක හොයන්නේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන කම්පැනිය. ඊට පස්සේ මේ පිළිබඳව නඩු වාර්තාවේ සියලු විස්තර මේ ඇස්පන් මෙඩිකල් කම්පැනි එක සල්ලි දුන්නා කියන එක ඔහුගේ දේශීය නියෝජිතයා ජෝන් ස්මිත් කියලා පුද්ගලයෙක් ඔහු කට උත්තර දීලා තියෙනවා. මේ account එකෙන් සල්ලි ගත්ත අය ඉන්නවා. එතකොට මේකෙන් පස්සේ අපේ අනුර සහෝදරයා කිව්වා අර එයාබස් ගනුදෙනුවේ සල්ලි මේ සර්බවිෂන් account එකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ගිණුම පරීක්ෂා කිරීම සඳහා CID එක අවසර ඉල්ලලා තියෙනවා සිංගප්පූරු ගිහලා ආපහු පරීක්ෂා කිරීම සඳහා
මේ වෙනකොට 2019 අවසන් කාලේ වගේ වෙනකොට මේ නඩුව උසාවියේ තියෙනවා තාම අවසන් නැහැ. මේකේ පරීක්ෂණ මේ වෙනකොට නවත්තලා තියෙන CID එක. ඒ කියන්නේ මේ එක මුදල් එකතු කරපු නාමල් රාජපක්ෂ මුදල් එකතු කරපු තැන. ඒක නාමල් රාජපක්ෂ මේ නඩුවෙම බාර ගන්න තියෙනවා යාට සල්ලි දුන්නා කියලා. ඒතර ඒ සල්ලි එක විදියට වියදම් කරා කියලා කිව්වට ඒ තැන්වල කට උතර අනුව පැහැදිලිලා තියෙනවා නාමල් රාජපක්ෂ කිසි තැනක සල්ලි දෙනවා පෞද්ගලිකව පාවිච්චි කරලා තියෙන කියලා. ඒකත් එක්කම මේක හොයන් යනකොට අහුවෙච්ච ජාල තියෙනවා. ජාල හොයන් යනකොට අහුවෙච්ච ඒවා තියෙනවා. ඒකත් එක්කම පැහැදිලි කරා මේ රෙඩ් රූට් සමාගම පිළිබඳව. මේ පැමිණිල්ලත් අපි දාපු පැමිණිල්ලක්. මේ නාමල් රාජපක්ෂගත් අපි දාපු පැමිණිල්ලක්. මේ පැමිණිල්ලත් අපි දාපු එකක්. රෙඩ් රූට් සමාගම අයිති තිරුනඩේෂන්ට. එතකොට අර පහුගිය කාලේ FCID එකේ හිටපු ලොක්කා DIG මහත්තයා කවුද මේ වෛද්‍ය අලංකාර. එයා හොංකොං ගිහිල්ලා මේ ගිණුම් වල විස්තර ටික අරන් එනවා. මේ ගිණුම් වල හොංකොං බැංකුවේ තියෙන ගිණුම් වල විස්තර ටික අරන් එනවා. අරන් ඇවිල්ලා මේ විස්තර ටික මෛත්‍රීපාල සිරිසේනට රාජ සේනාරත්නට චම්පික රණවක තුන් දෙනාට කියලා තියෙනවා. මට තුන් දෙනාට කියලා තියෙනවා. කිව්වට පස්සේ පරීක්ෂණය අවසන් වෙනවා. පරීක්ෂණය යන්නේ නැහැ මෙතනින් එහාට. පරීක්ෂණය යන්නේ නැහැ. හැබැයි මේ රෙඩ් රූට් එකට තමයි ඔය ආපු සල්ලි එක පැත්තකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඩොලර් මිලියන 22 කොහොමද තිරුනඩේෂන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා අහුවාම එක්කෙනෙක් සල්ලි එකතු කරපු තිරුනඩේෂන් අනිත් එක්කෙනා නිමල් පෙරහරා නාමල් රාජපක්ෂ සල්ලි එකතු කරලා තියෙනවා. එතකොට මේ අය මේ රටවල් වලින් මේ ගනුදෙනු හරහා මේ සල්ලි එකතු කරපු ආකාරය තමයි තියෙන්නේ. ඒ නිසා මේ පැමිණිල්ලත් අපි දාලා තියෙන පැමිණිල්ලක් මේ පැනලට අදාළවත් විභාගයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ අපි මෙතන සමහර ෆයිල් සර්ග ගොඩක් තියෙනවා. සමහර ඒවා එනකොට එළියට එන ඒවා තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ අපි දා පැමිණිලි දෙකක් තියෙනවා. අම්මගේ තාත්තගේ සෝන හදන්න ලක්ෂ 950ක් නාවික හමුදාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත්ත නඩුව. නඩුව නැවතුන ජනාධිපති වීම නිසා මිස නඩුවේ කරුණු ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපේ රටේ නීතිය අනුව උසාවියේ ජනාධිපතිලට නඩුව අහන්න බෑ. ඒ නිසා ජනාධිපති වෙච්ච වහාම නඩුව අහකියා. ඉතින් ආපහු නඩුව දාන්න ඕනේ. අනිත් එක 2015 පෙබරවාරි 13 CID එකට අපි දැම්මා මිග්ජානා ගනුදෙනු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු වගකිය යුතුයි. මිග්ජානා ගනුදෙනු සම්බන්ධයෙන් ඒකට සම්බන්ධව තමයි ඔය පහුගිය කාලේ සංචාරක ව්‍යාපාරයෙන් සම්බන්ධ වුණේ. යුක්‍රේනයේ හිටපු තානාපති කවුද? උදයංග වීරතුංග මතකයි ඉන්නේ. මේ සමහර ඒවා යට යනවා. උදයංග වීරතුංගත් එක්ක සම්බන්ධව මේ නඩුවක් දාලා තියෙනවා CID එකේ. තවම පරීක්ෂණ නැහැ. දැන් අපි මේ මහින්දානන්ද අලුත්ගම එකක් අnder සහෝදරයා පැහැදිලි කරා. එතකොට සජින් වාස්ගේ, රියත් බන්දුගේ ඊළඟට ජොන්සන් ප්‍රනාන්දුගේ අරක්කු බදු නොගෙවා ඉස්කාගාර දෙකක් පවත්වා යනවා. ඒවට බදු නොගෙවා රජයට තවත් නඩු තියෙනවා. මේ වෙනකොටත් නඩුවෙන් එකඟ වෙච්ච එකවත් ගෙවන්න නැතුව යන්නේවත් තියෙනවා. අපි ඒකට පැමිණිලා දාලා තියෙනවා. අර මිස් කෙනෙක් ඇහුවා මේ බැඳුම් කරේ සල්ලි ගත්ත අයගේ විස්තර තියෙනවද කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ හතර පාරක් ලියලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන දාපු ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. පිටු 106ක් හංගන් ඉන්නවා. ඒ 106 තියෙනවා මිලියන 3250 බෙදාගත්තගේ විස්තර. ඒ 3250 බෙදාගත්තගේ කීප දෙනෙක් අහු වුණා. රෝසේනානායක ඊට පස්සේ ජයශ්‍රී ජයසේකර ඒ අය තමයි ප්‍රසිද්ධිය අහුවෙච්ච අය. ඊට අමතරව නිල නොවන ලෙස වගකීමෙන් කියනවා ඒ වෙනකොට පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 52ක් එක්සත් ජාතික පක්ෂය ඇතුළු අසල්ලි අරන් තියෙනවා. ඒ නම ඇතුළේ වර්තමාන විපක්ෂ නායක නමක් තියෙනවා. ඒ නිසා මේ අය මේ වාර්තා එළියට දාන්න නැත්නම් නිකන් නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ගෙදරින් ඔක්කොම සල්ලි අරන් තියෙනවා ලොසිස්කි. මෛත්‍රීපාල සිරිසේන දුව බෑන පුතා මේ ඔක්කොටම සල්ලි දීලා තියෙනවා. ඒතර රවි කරුණානායක මහත්තයාගේ රවි කරුණානායකගේ සම්බන්ධය අපි කිව්වා. නේ. නඩු 4ක් දාපු ඒවා තියෙනවා. අපි ෆැමිලි 4ක් දාලා තියෙනවා. නඩු 2ක් උසාවියේ තියෙනවා. ඒ නිසා මේ
සමහර විස්තර මම කිව්වේ අපි මේ සියල්ලට අපි පැමිණිලි දාලා තියෙනවා. අපිට නඩු දාන්න අවස්ථා තියෙන ඒවාට විතරයි අපිට නඩු දාන්න පුළුවන්. ගොඩක් ඒවාට නඩු දාන්න වෙන්නේ ඒක පැහැදිලි කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවට. ඔව්. නාම ලේඛන කීපයක් තියෙනවා. අපි පහුගිය කාලේ මේවා කොටසක් දැන් මේ එළිදරව් කරා. මේ අපි දාපු පැමිණිලි සහ පැමිණිලි වලට නඩු නොදාපු අය විස්තර තියෙනවා. නඩු දාපු ඒවා තියෙන්නේ 11යි. අපි දාපු පැමිණිලි වලට. අනිත් ඒවා විස්තර තියෙනවා නඩු දාපු නැති ඒවා. පැමිණිලි දාපු දිනත් එක්ක සමහර ඒවා තියෙනවා මේ පවුල්ලට අදාළ නඩු වෙනම තියෙන. ඒ නිසා ඔබටම තෝරන්න කියලා කිව්වේ නැත්නම් අපි තෝරන් කියනට වඩා හොඳයිනේ. මොකද මෙතන ගොඩ ගහලා තියෙන ෆයිල් වලින් තෝරගත්තට පස්සේ මේක බේරගන්න වෙන්නේ. ඒ නිසා අපි දූෂණ විරෝධී යන සංවිධානය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ මහජන මුදල් අවභාවිතාවට එරෙහිව ගෙන යන සටනෙදී මේ වගේ ෆයිල් වෙන කාලඟවත් නැහැ. තියෙනව නම් තියෙන අපි ළඟ විතරයි. මොකද අනිත් අය ඔක්කොම ෆයිල් තියන් ඉන්නවනම් තියන් ඉන්නේ. ඉන්න අය එක්ක බය කරගන්න නැත්නම් ඉන්න අයත් එක්ක කරපු වැඩේ වහගන්න පුළුවන් ඩීල් දාගන්න මිස නීතිය ක්‍රියාත්මක කරන්න හරි හොරු අල්ලන්න එක නවත්තන්න හරි නෙමෙයි. මේක තියෙන්නේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කිරීමද ඔයගොල්ලෝ මේක කවුරුත් දන්නවා. මේක සිද්ධ වුණ දේ තමයි මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කරා. ඒ කරනකොට කරපු දේ තමයි මේකේ ඉඩමයි මේකේ යන්ත්‍ර සූත්‍රයි උගස් තියලා බැංකුවෙන් ණයක් ගත්තා. අන්තිමට මොකද උනේ? ආයෝජකයා පැනලා ගියා. දැන් ඉඩමත් අන්තිමේ බැංකුවේ, කම්මලත් බැංකුවේ, සල්ලිත් ණයත් බැංකුවේ. මේම සිද්ධ වෙච්ච ගනුදෙනු. ඒක පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පුද්ගලිකකරණය සිදු අක්‍රමිකතා පිළිබඳව පිළිපිගොනු වී තිබෙනවා. නාමල් රාජපක්ෂ ඇස්පන් මෙඩිකල් එකේ සල්ලි ගත්තේ නැහැ කියලා කියනවනම් සර්බ විෂන් account එකේ ආපු සල්ලි Tamanට නිමල් පෙර දුන්නා කියලා මේ නඩුවේ ක්‍රිස් නඩුවේදී පිළිගන්න තියෙනවා. ක්‍රිස් නඩුවේ උසාවියට කියලා තියෙනවා ඔව් නිමල් පෙරයාට සල්ලි දුන්නා. ඒ සල්ලි ටික රග්බි සම්මේලනයට දුන්නා කියලා. රග්බි එකේ කට්ටිය කියනවා මට අපිට සල්ලි හම්බුන්නේ නැහැ කියලා. මේ නඩුවේ එක එක්කෙනාට සාක්ෂි තියෙනවා. පිටු 214ක තොරතුරු තියෙනවා. මේ තියෙන බී රිපෝට් එක උසාවියේ තියෙන. මේ අපි හදපුවා නෙමෙයි මේවා. අපි ඉදිරිපත් කරපු පැමිණිල්ලට උසාවිය කරුණු හොයලා පරීක්ෂණ නිලධාරීන් කරුණු හොයලා එකතු කරපු කරුණු. ඒ ඔක්කොම පිළිඅරන් තියෙනවා. නිමල් පෙර කියලා තියෙනවා මම නාමල්ට දුන්නා. නාමල් කියලා තියෙනවා මම රග්බිකට දුන්නා. ජොන්ස් ස්මිත් කියන මහත්තයා කියලා තියෙනවා අපි එහෙම සල්ලි මේගොල්ලන්ට දුන්නා කියලා. ඊඑන් ප්‍රොජෙක්ට් එක සල්ලි එවලපුවා account එකේ තියෙනවා. ඇස්පන් මෙඩිකල් එකේ උප account එකේ තියෙන නිසා මේ නෑ කිය පණිවිඩ තිබ්බට නාමල්ලට මාරු වෙන්න බෑ. මේවා උසාවි වල තියෙන කරුණු. අලුත් ෆයිල් එකක් ගැන කියන්න හිතුණා. ඔයගොල්ලෝ දන්නවා ෆාම් ඔයිල් ලංකාවට ආනයනය කරනවා. මේ ෆාම් ඔයිල් ආනයනය කරනකොට අපි බද්දක් ගන්නවා. අපි කවුරුත් දන්නා මේ බද්ද නියමිත කරන්නේ ඒ භාණ්ඩයේ අයිති HS කෝඩ් එක මොකක්ද කියන එක මත. તો දීර්ඝ කාලයක් මේ ෆාම් ඔයිල් ආනයනය කරනකොට මේ බද්ද ගහලා තිබෙන්නේ 1511යි තිත 1.10 සමාන 1511යි තිත 1.0 යටතේ තමයි නිෂ්කාසනය කරලා තියෙන්නේ. ඒක තමයි ෆාම් ඔයිල් වල දීපු නිෂ්කාසන ෆාම් ඔයිල් ගත්තේ එම HS කෝඩ් එක යටතේ. හැබැයි ලංකාවේ ප්‍රමිති ආයතනයත් ඒ ගෙනාපු ෆාම් ඔයිල් සහ ජාත්‍යන්තරවත් රේගුව විසින් ලියලා ඒ ෆාම් ඔයිල් එක අයිති වෙන HS කාණ්ඩේ හොයාගත්තා. ඒ HS කාණ්ඩේ අයිති වෙන්නේ 11511යි තිතක් 9.0යි තිතක් 9.0 යටතේ. මේක තමයි නිෂ්කාසනය කරන්නේ. ඒක යටතේ නිෂ්කාසනය කරන භාණ්ඩවලට බද්ද වැඩි. අර කලින් කියපු HS කෝඩ් එක යටතේ නිෂ්කාසනය කරනකොට රේගුවෙන් නිදහස් කරගන්නකොට බද්ද අඩු. ඒ නිසා දීර්ඝ කාලයක් මේ ෆාම් ඔයිල් ආනයනය කරනකොට අර වැරදි HS කෝඩ් එක යටතේ ආනයනය කරලා තියෙනවා. ඒ නිසා නිවැරදි HS කෝඩ් එකේ ආනයනය කරා නම් ආණ්ඩුවට ලැබිය යුතු මුදල පිළිබඳ වාර්තාවක් තිබෙනවා. ඒ ෆයිල් එක සම්පූර්ණ තිබෙනවා. ඒක මෙහෙම කියනවා. නාරනා ඇග්‍රෝ හා පිරිමීඩ විල්මා යන ආයතන. දන්නවනේ? සීනි, පොල් තෙල් ඔක්කොම කියවනේ පිරිමීඩ විල්මා. ආනයනික ෆාම් ඕලෙන් භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 11511.9.0.9.0 යටතේ නිස්කාරණය නොකිරීම හේතුවෙන් අහිමි වී ඇති සම්පූර්ණ බදු මුදල පිළිවෙලින් මිලියන 2586යි
හා මිලියන 3543ක් වශයෙන් රුපියල් මිලියන 6109කට ආසන්න මුදලක් ඒකට අහිමිලා තිබෙනවා. බිලියන 6ක්. ඔබ හිතන්න. ඒකයි මම කිව්වේ. මේ චෞර වලල්ල සැදුම්ලන්න මේ වගේ ඩීල් කරව විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙයි.